තෙරුවන් සරණයි. සත්‍ය ඥානය ඇති කෙනා කල්‍යාණ මිත්‍රයෙක්ගෙන් ඒ බුද්ධ දර්ශනය අසහ දැනගෙන අනේ දැනගත්ත කෙනා, දන්න කෙනා ධර්මයේ දර්ශන අවබෝධය ඇති කෙනා. මෙන්න මේ කෙනාට ඒ සත්‍ය ඥානය ඇති කෙනා කියන්නේ සත්‍ය ඥානය ඇති කෙනාට බුදුන් වහන්සේ කරන්න දෙයක් පැනවුවේ කෘත්‍ය ඥානය. ඇත්තටම බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරපු ඒ ධර්මයේ කුමක්ද? පුබ්බේ අනුසුතේසු ධම්මේසු මහණෙනි මම පෙර නොයසු විරු දහමක් දේශනා කරමි කියලා එදා පස්වක තවසන්ට ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කළා. අනේ ධම්මචක්කපවත්තන සූත්‍රය තුළ බුදුන් වහන්සේ ඉදිරිපත් කරන දර්ශනය කුමක්ද? බොහෝ අයට මේ ගැන වැටහීමක් නැහැ. බුදුන් වහන්සේ මනාකොට පෙන්නනවා අජ්ජත් බහිද්දා කියන අන්ත දෙක. බුදුන් වහන්සේ ඒ ධම්මචක්කපවත්තන සූත්‍රයේ ද්වදසාකාරං ත්‍රිපරිවට්ටම් කියලා බුදුන් වහන්සේ චතුරාර්ය සත්‍ය 12 ආකාරයකට දකින ආකාරය පැහැදිලි කරනවා. මේ තුල දර්ශනීය තියෙනවා. මේ ලෝකේ බුදුන් වහන්සේ පමණමයි එකම ශාස්ත්‍රෝන් වහන්සේ අන්ත දෙකක් පෙන්නලා මධ්‍යම ප්‍රතිපදාවක් ඉදිරිපත් කරන. හැම ආගමකම තියෙන්නේ බාහිර ඇත්ත වෙලා. බාහිර දෙයක් තියෙනවා. ඒ දේ පූජා කරලා පින් කරන්න පුළුවන්, ස්වර්ගයට යන්න පුළුවන්, නැත්තම් පව් කරගන්න පුළුවන්, නිරයට යන්න පුළුවන්. නමුත් බුදුන් වහන්සේ එතන නෙමෙයි ධර්මයේ දේශනා කරන්නේ. බුදුන් වහන්සේ ධර්මතාවයක් දේශනා කරනවා. හේතුඵල ධමයක් දේශනා කරනවා. බුදුන් වහන්සේ අන්ත දෙකක් පෙන්නනවා. හේතුව තිබුණොත් වෙන්නේ ඉමස්මින් සති ඉදං හෝති. මේ තිබුණොත් මේ වේ කියලා අන්ත දෙකක් පෙන්නනවා. ඉමස්මින් අසති ඉදං නහෝති. මේ නැතුනොත් මේ නොවේ කියලා අන්ත දෙක පෙන්නනවා. ඉමස් උප්පද්දා ඉදං උප්පදති. මේ තිබුණොත් මේ උපදින්නේ කියලා පෙන්නනවා. ඉමස් නිරෝධා ඉදං නිරුද්ධති. මේ නැතුනොත් මේ නැති වෙනවා කියලා. මෙන්න මේ අන්ත දෙක පෙන්නනවා. අජ්ජත් බහිද්දා කියන අන්ත දෙක. නාමය රූපය කියන අන්ත දෙක බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරනවා. මේ අන්ත දෙක අප රැවටිලා ඉන්නවා බාහිරට කියලා බුදුන් වහන්සේ පෙන්නන්නේ. අන බාහිරේ නෙමෙයි අපි සිතනවා. සිත තුළින් චිත්තේන නියති ලෝකික ජීවත් වෙනවා. අපි ඒක බාහිරට ගැට ගහලා බාහිර තියනවා කියලා ගන්නවා. බාහිරින් ඒක අල්ලගෙනයි පෘථග්ජන ඒ පුහුදුන් මිත්‍යා දෘෂ්ටික භූමිය බුදුන් වහන්සේ පෙන්නනවා. සත්තුන් පවා ඉන්නේ එතනමයි. බාහිර ඇත්ත වෙලා. සම්මා දිට්ඨියට ප්‍රවේශ වෙනවා කියන්නේ මිත්‍යා දෘෂ්ටිය කියන්නේ බාහිර ඇත්ත කරපු තැන මිත්‍යා දෘෂ්ටිය. සම්මා දිට්ඨියට ප්‍රවේශ වෙනවා කියන්නේ මේ දර්ශනය, මේ ධර්මයේ දන්න උට පමණයි සම්මා දිට්ඨිය උපදින්නේ. ඒ කෙනාට බාහිර ඇත්ත වෙන්නේ නැහැ. අපි හිතින් හදාගත්ත ලෝකයක ජීවත් වෙනවා කියන අන්නේ දර්ශන අවබෝධය එනවා. අනජ්ජත් බහිද්දා අන්ත දෙක. අන්තෝ ජට බහි ජට අන්ත දෙක දකිනවා. අනේ අන්ත දෙකෙන්ම මිදුණු තැනයි බුදුන් වහන්සේ පෙන්වන්නේ මාර්ගය උපදිනවා කියලා. අනේ මාර්ගය උපදුණු කෙනාට ආශ්‍රව කෙලෙස් ඡය වෙලා සීනස්ර රහතන් වහන්සේ නමක් අන්න නිවන් මඟ පෙන්නනවා. ආශ්‍රව කෙලෙස් ඡය වෙන තැන නිවන පෙන්නනවා. මෙන්න මේ අවබෝධය ඇති කෙනාට බුදුන් වහන්සේ දැන් මේ අවබෝධයේ දැනුම ප්‍රත්‍යක්ෂ තමන්ගේ සිත ඇත්ත දැකලා මිදෙන්න තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙන මාර්ගයක් දේශනා කරනවා ආර්ය අෂ්ටාංග මාර්ගය තුල. හැබැයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨිය කියන්නේ මේ දර්ශනේ මුලින්ම බුදුන් වහන්සේ කල්‍යාණ මිත්‍රයෙක්ගෙන් අසහ දැනගත යුතු ධර්මයේ බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා හෙළි කරපු අන්නේ සත්‍ය දර්ශනය. ඒ ඔබ දැනගත යුතුයි. අනේ විතර ඔබ බෞද්ධයෙක් වෙන්නේ. දර්ශනේ නොදන්න කෙනෙක් බෞද්ධයෙක් වෙන්නේ නැහැ. යා මිත්‍යා දෘෂ්ටිකයි. මිත්‍යා දෘෂ්ටික භූමියේ සියලු ආගම් වල පින්දාම් කරනවා. අද බෞද්ධයත් ඉන්නේ එතනද? නෑ. බෞද්ධ දර්ශනයක් තියෙනවා. ඒ දර්ශනය තුළ බෞද්ධයෙක් වෙන්නේ. අර බාහිර දෙයක් තිබ්බොත් භවයක් තියෙනවා. බාහිර දෙයක් නැතුනොත් භව නිරෝධයක් බෞද්ධයෙක් වෙනවා. අන්‍ය සැබෑ බෞද්ධයෙක් වෙනවා. අනේ කෙනා එනේන සෑම සිතම බාහිර නෙමෙයි තම සිත කියලා දකින තැනයි කුසලයේ පිහිටනවා කියන්නේ. අන්න නියත සම්බෝධි පරායන වෙන හැටි. අන්න සතර අපායෙන් මිදෙනවා මේ කෙනා. ඒ කෙනා කිසිදා දුගතියකට වැටෙන්න හේතු නැහැ.
ඒ කෙනා දර්ශන අවබෝධය තියෙනවා. සත්‍ය ඥානය ඇති කෙනාටයි කෘත්‍ය ඥානය. අනේ මාර්ගය අවබෝධ වීම තුලම සෝවාන් මාර්ගයට ප්‍රවේශ වෙනවා. මේ සත්‍ය ධර්මයයි. ඔබ විසින් මේ නිවැරදිව ග්‍රහණය කරගත යුතුයි. හඳුනාගත යුතුයි. අනේ ඒ කෙනාට සතර සතිපට්ඨානය දේශනා කරනවා. දැන් ඒ කෙනාට කයක් තියෙනවා. කායානුපස්සනාව, කයේ සත්‍ය දකින්න කතා කරනවා. කයේ සත්‍ය දැකලා ඒ කයෙන් මිදෙන හැටි. විනය්‍ය ලෝකේ කායේ කායානුපස්සී විහරති විහරණයට යනවා. අවිද්‍යා දෝමනස්සාන අන දුකෙන් මිදෙන මඟ බුදුන් වහන්සේ දේශනා කරනවා. අන්න එහෙම වුණොත් තමයි සත්තාන විසුද්ධිය ඒ සත්‍ය විසුද්ධියට කෙනාපත් වෙන්නේ. සත්‍ය අවබෝධ වෙන්නේ. සත්තාන විසුද්ධියයි ඥායස්ස අධිගමයි නිබ්බාන සත්‍ය කිරියයි. සත්තාන විසුද්ධියයි මේ පංචවිධ ආනිසංස හිමි වෙන්නේ සතර සතිපට්ඨානේ නිවැරදිව වඩන උට පමණයි. මොනවද මේ පංචවිධ ආනිසංස? සත්තාන විසුද්ධියයි දුක්ඛ දෝමනස්සානං අත්තගමාය ශෝක පරිද්දවානං සමතික්කමාය ඥායස්ස අධිගමාය නිබ්බාන සත්‍ය කිරියාය. අන්න මෙන්න මේ පංචවිධ ආනිසංස හිමිවන්නේ සතර සතිපට්ඨානේ නිවැරදිව වඩන කෙනෙකුට පමණයි. සතර සතිපට්ඨාන සූත්‍රේ පටන් ගන්නම විනය්‍ය ලෝකේ අවිද්‍යා දෝමනස්සානං කියලා. ලෝකේ ඇත්ත කරගෙන සතර සතිපට්ඨානය වඩන්න බෑ. අන්න බාහිර ඇත්ත වුණු කෙනෙකුට සතර සතිපට්ඨානය වඩන්න බෑ. එන ඔබ දර්ශනේ සත්‍ය ධර්මය ආන්න ඕනි. එතනින් ඔබ දර්ශන ඥානය ඇති කරගන්න ඕනි. එයයි පූර්ව භාග ප්‍රතිපදාව. ප්‍රතිපදාවේ මාපු දන්නෝ වෙති කියලා බුදුන් වහන්සේ දේශනා කළේ මේ ප්‍රත්‍යක්ෂ ධර්මයක්. ඔබට ඔබේ සිතෙන් මිදලා ඔබේ සිතෙන් මිදෙන දුකෙන් මිදෙන ඒ ප්‍රත්‍යක්ෂ ධර්මයක් බුදු කෙනෙක් ලෝකෙට එලි කරන්නේ. මේක ඔබටම ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒකයි එන්න බලන්න කියලා කියන්නේ ඒ පස්සිකෝ ඕපනයිකෝ පච්චුප්පන්න ධර්මයක්. දැන් ඔබටම මේ ධර්මයේ අවබෝධ වෙනවා. ඔබටම ඔබ සිතින් මිදෙන මඟ ඔබටම දකින්න ලැබෙනවා. ඔබට ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ විශ්වාසයක් ඇදහිල්ලක් නෙවෙයි. ඒ සාන්දිටික ධර්මයක් ඔබටම ප්‍රත්‍යක්ෂ වෙනවා. මෙන්න මේ කෙනා සතර සතිපට්ඨානය වඩන්නේ. ඇත්තටම සතර සතිපට්ඨානය වඩන කෙනාට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. ඒ කියන්නේ බාහිර දෙයක් හම්බ වෙන්නේ නැහැ. අන්න දෙයක් හම්බුනොත් ඒක සමුදය. එතකොට බාහිර දෙයක් තිබ්බොත් දුක හට ගන්නවා. අන්න දුක සත්‍ය. අන්න දෙයක් හට ගන්නකොට සමුදය සත්‍ය. ඒකේ සිතේ සත්‍ය දකිනකොට බාහිර දේ මිදෙනවා. අන්න නිරෝධාර සත්‍ය. අන්න ඒ එනේන සිත දකින්න එකයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාාර සත්‍ය. අන්න චතුරාර්ය සත්‍ය එතන වැඩෙනවා. සතර හතිපට්ඨානය වඩන කෙනා චතුරාර්ය සත්‍යත් ඒ මෙතනමයි අවබෝධ වෙන්නේ. ඒ කෙනාට ආරෂ්ඨාංග මාර්ගයයි වැඩෙන්නේ. සත්‍ය දකින්න කෙනාට සම්මා දිට්ඨිය උපදින්නේ. ආරෂ්ඨාංග මාර්ගයේ පළවෙනි එක. ඒ කෙනාටයි සම්මා සංකප්ප පහළ වෙන්නේ. ඒ කෙනාටයි සම්මා වාචා, ඒ කෙනාගේ සම්මා ආජීවය සකස් වෙන්නේ. ඒ කෙනාටයි සම්මා කම්මන්ත උපදින්නේ. අනේ කෙනාටයි සම්මා වායාම උපදින්නේ. ඒ වායාම තියෙන සිතේ සත්‍ය දැකලා ඒ සිතේ සත්‍ය දකින්න විට ලෝකෙම මිදෙනවා. විනය්‍ය ලෝකේ කියන තැනින් දුක්ඛ දෝමනසයෙන් මිදෙන තැනට එන්නේ. අන්න සම්මා වායාම තියෙන කෙනාට ඒ කෙනාටයි සම්මා සතිය උපදින්නේ. අන්නේ කෙනාට ඒ වෑයම කරන්නේ එනේන සිතේ සත්‍ය දකින්නයි. අනේ කෙනාට සතිය උපදිනවා. එනේන සිතේ සත්‍ය දැකලා මිදෙන තැන අනිමිත්ත සමාධිය උපදිනවා. අන්න සම්මා සමාධිය උපදිනවා. ඒ එනේන සිතට එන අරමුණ සත්‍ය දකින තැන සතිය සම්මා සතිය. සම්මා කියන්නේම සත්‍ය. එහෙමනම් ඔබ දකින්න ඒ සමාධිය අනිමිත්ත සමාධියයි. එයයි නිවන් මඟ ආරෂ්ඨාංග මාර්ගය තුල ඔබට හමු වෙනවා. ඉතින් මේ උත්තරීතර ගමන් මඟ තමයි ඔබ මේ නිවන් මඟ තුල අපි කතා කළේ. දැන් මේකේ ප්‍රායෝගික පැත්ත අපි පොඩ්ඩක් කතා කරමු. දැන් අපි බලමු කොහොමද ඇත්තටම මේ කායानुපස්සනාව ඔබ හැමෝම දන්න කෙනෙක් තමයි ආනාපාන සති භාවනාව. අපි උදාහරණයක් විදිහට ඒ තුලින් පෙන්නමු මේ සිද්ධිය සිදු වෙන ආකාරය.
ඒ කියන්නේ ප්‍රායෝගිකව මේ ධර්මයේ දකින්නේ කොහොමද? ඒක ආනාපාන භාවනාව විතරක් නෙමෙයි. ආනාපාන සතිය නෙමෙයි. හුස්ම දිහා බලන් ඉන්න ප්‍රාණායාම නෙමෙයි. ඒ සමතේ වඩන එක. සමතයත් මෙතනදී වැදගත් වෙනවා. හැබැයි මෙතන තියෙන්නේ සමත විපස්සනා යුගන්ධන් භාවනාවක්. භාවනාව කියන්නේ සතර ඉරියව්වෙම. ඇත්තම කියනවා නම් මේ ආනාපාන භාවනාව පමණක් නෙමෙයි. සක්මන් භාවනාව. ඔබට හැම මොහොතෙම සිතේ සත්‍ය දකින තැන හැම ඉරියව්වෙම සතර ඉරියව්වෙම භාවනාවක් තියෙනවා. ඒක අපි බලමු මේක උපමාවක් උදාහරණයක් විදිහට ආනාපාන සතිය කොහොමද අපි මේ දර්ශනයේ සත්‍ය වෙන්නේ? දර්ශනේ දකින්නේ කොහොමද? එතන නාම රූප පරිච්ඡේදයක් වෙන්නේ? කොහොමද නාමෙන් රූපයෙන් මිදෙන්නේ? කොහොමද එහෙමනම් බාහිරින් මිදෙන්නේ? ආනාපාන සති භාවනාවයි. අන්න එතන අපි දකින්න ඕනි තැනක්. අපි එතනට එමු. අපි බලමු ප්‍රායෝගික පැත්තෙන් කොහොමද මේ මෙතන මාර්ගයට අපි ප්‍රවේශ වෙන්න ඕනි කියලා. සතර සතිපට්ඨාන සූත්‍රය අසුර කරගෙන මේ කායानुපස්සන වඩන ආකාරය. එතකොට කෙනෙක්ගේ දැන් මෙතන අපි භාවනාවට යොමු වෙනකොටම අපේ හිත විසිරෙනවා නම් අපි එතනින්මයි පටන් ගන්න ඕනි. එතකොට අපේ ගාව තියෙන්නේ මොනවද? අපි කාම භූමියේ අපි කාම වස්තුන්ට ඇලෙනවා ගැටෙනවා. අපි එහෙමනම් එතකොට හිත විසිරෙනවා. එතකොට මේ අපිට මේ සිත දකින්න හම්බ වෙන්නේ නැහැ. අපිට සිතේ සත්‍ය පේන්නේ නැහැ. අනේ එතනින්මයි පටන් ගන්න ඕනි. ඒ ධර්මයේ දන්න කෙනාට දකින්න අය කෙනා මේ සිතේ මායාවක් තියෙනවා. මාරුපමංච විඥාන. එහෙනම් සිතේ සත්‍ය දකින්න ඕනි. අන්න කාම වස්තුන්ට ඇති ඇල්ම අඩු වෙනවා මේ සත්‍ය දකින්න කෙනාගේ. ඔහු විවේකයට යනවා. බාහිර ලෝකයේ ඔහුට තවදුරටත් සත්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔහුගේ සිත තුළ විරාගී ස්වභාවයක් උපදිනවා. ලෝකෙට නොඇලුණු ස්වභාවයක් ඒ තුළ තියෙනවා. ඒ සත්‍ය දැකීමමයි සද්ධාව. ඒ උපදින සද්ධාව ආකාරවතී සද්ධාව කිසිදා වෙනස් නොවන ඒ සත්‍ය දැනුම නිසා කල්‍යාණ මිත්‍රයෙක්ගෙන් අසා දැනගත්ත දර්ශනේ බාහිර ඇත්තක් නොවන බව අනේ නිසා උපදින සද්ධාව. ඒ ඇති වූ කෙනාටයි අනිත් කෙනා යම්කිසි ඉන්ද්‍රිය සංවරයක පිහිටනවා. ඒ කෙනාට එනේන අරමුණු වල සත්‍ය නොපෙනෙන තැන ඒ ඉන්ද්‍රියන් අසකන දිවනාසය කියන ඒ ආයතන හරහා ඒ ඉන්ද්‍රියන් වල ඇත්තටම ඒ කෙනාගේ ඉබේම සීලයක් හට ගන්නවා. ඒ ඇති වූ කෙනාට සීල සම්පන්න වෙනවා. ඒ කියන්නේ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වෙනවා. අසකන දිවනාසය ආදී ආයතන හයෙන් අරමුණු උපාදාන වන ඒ අයුරු නුවණින් දැක අතහරිනවා. ඊළඟට ඒ කෙනා සති සම්පජාණයෙන් යුක්ත වෙනවා. ඒ කියන්නේ සන්තුට්ටි ගුණයෙන් යුක්ත වෙනවා. මෙලෙස ඒ කෙනා අවිද්‍යා, ව්‍යාපාද, තීන මිද්දේ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා යන පංච නීවරණ ධර්මයන්ගෙන් හිත මුදව ගන්නවා. අන්න ඒ කෙනා ඊට උත්සාහ කරනවා. ඒ කෙනාට සම්මා වායාම උපදිනවා. වෑයම් කරනවා සත්‍ය දකින්න. අන්න ඒ කෙනා හුදකලාවට ඇලුම් කරනවා. ඒ කෙනා ගෝසාකාරී ඒ විසිරුණු මනස තැම්පත් වීගෙන එනකොට ඒ කෙනාට ආරාණ ඇලුම් කරනවා. අන්න ඒ කෙනා ආරාණගතව, රුක්ක මූලගතව, ශුඤ්ඤාරගතව හුදකලාවට යනවා. දැන් මේ කෙනා පරයන්කේ වාඩි වෙනවා. උඩුකය ඍජුව තබාගෙන ඒ විසිරුණු හිත තැම්පත් කරන්න උත්සාහ කරනවා. නිසිදිසි පල්ලන්තං ආභිජිත්වා. දැන් මේ කෙනාගේ හිත නීවරණ ටිකෙන් ටික යටපත් වෙමින් ඒ ප්‍රමෝදයේ ඇති වෙනවා. සහැල්ලු සතුටක් ඇති වෙනවා. මෙලෙස ඇලෙන ගැටෙන ගින්නෙන් හිත ටිකෙන් ටික මිදෙන නිසා ප්‍රමෝදයේ නිසාම හටගත් ප්‍රීතියක් හට ගන්නවා. ප්‍රීතිය ඇති සිතේ කය සංසුන් වෙනවා. ඒ කියන්නේ පස්සද්ධිය. ඒ කියන්නේ පස්සද්ධිය ඇති වෙනවා. සංසුන් වූ කය නිසා සුවයක් දැනෙනවා. ඒ සුඛයටපත් වෙනවා. මෙලෙස
සිත නිවීමට පත්වීම නිවන් මගට මහෝපකාරී වෙනවා. දැන් ඔහු දන්න දහම ඔහු දැනගත්ත කල්යාණ මිත්‍රයෙක්ගෙන් අසා දැනගත්ත ඒ ධර්මයේ ඔහු ඒ දහම ප්‍රායෝගිකව පුහුණු කරනවා. හැම තැනම දුවන හිත ටිකෙන් ටික අරමුණකට ගන්නවා. හුස්මට හිත ඒකාග්‍ර කරගෙන සති කමඨහනක් වඩන්න දැන් සූදානම්. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා නාසිකාග්‍රේ හුස්ම වදින තැනට නුවණත් සිහියත් යොමනවා. හැම තැනම දුවපු පැතිරුණු හිත ටික ටික සීමා කරමින් අවම කරන්න එයා උත්සාහ කරනවා. දැන් ඒ උත්සාහයේ කලාට එකවරම ඒ සති නිමිත්ත අල්ලගන්න අමාරුයි. ඔබත් නවකෙක් නම් මේ නිවන් මාර්ගට අලුතෙන්ම යොමු වෙන කෙනෙක් නම් ඔබටත් ඒ දැනේවි. එහෙමනම් බාහිරට විසිරෙන හිත බාහිර නිමිත්තකම උපායශීලීව රඳව ගන්න ඕනි. එහෙනම් ඔබ නවකෙක් විදිහට කොහොමද මේ මග කටයුතු කරන්න ඕනි? අපි එතනින්ම පටන් ගමු. අපි හිතමු ඔබේ හිත දැන් විසිරෙනවා. දැන් ඔබට හිත තැම්පත් කරගන්න ඕනි. එහෙමනම් ඔබ කුමක්ද කරන්නේ? ඔබට ධර්මයේ තුල 40 කමඨහන් එහෙම නැත්නම් දස කසීන ඔබට අහන්න ලැබෙනවා විවිධ නම් වලින් මේ සමතේ හිත එක තැනකට ගන්න ආකාර ඒ සති කමඨහන් හුස්ම දිහා බලන එක ඉදිරියේ තියෙන වර්ණයක් දිහා බලාගෙන ඉන්න එක පහන් දැල්ලක් දිහා බලන් ඉන්න එක විවිධාකාර විදිහට ඔබට මේක පෙන්වන්න පුළුවන්. අපි හිතමු අපි ප්‍රායෝගික පැත්තේදී ඔබට පහසු ක්‍රමයක්. අපි හිතමු ඔබ ඉදිරියේ බුදු පිළිමයක් තියෙනවා කියලා. ඊට සිත අරමුණු කරනවා ඔබ. ඔබ බුදු පිළිමේ ඉස්සරහා වාඩි වෙනවා. ඉහළ ඉඳලා පහළට ඒ බුදු පිළිමේ බලාගෙන එනවා. නැවතත් පහළ ඉඳලා ඉහළට බලාගෙන යනවා. මෙලෙස කීප වතාවක් කරනකොට හිත පිටට දුවන එක අඩු වෙනවා. දැන් හිත යම් දුරකට පාලනය වෙලා මුළු ලෝකෙම දුවන හිත දැන් බුදු පිළිමෙට කේන්ද්‍රගත වෙලා ඔබට දැන් බුදු පිළිමෙට හිත සීමා වෙලා ලෝකෙ වටේ දුවපු හිත රට වටේ දුවපු හිත ගම වටේ දුවපු හිත ගෙදර වටේ දුවපු හිත දැන් බුදු පිළිමේ ඉහළට පහළට දුවන තැනටම සීමා වෙලා දැන් හැම තැනටම දුවන්නේ නැහැ. දැන් හිත යම් දුරකට පාලනය වෙලා දැන් හිත එක තැනක ටිකක් ඉඳලා ඊළඟ තැන බලනවා. නලල් තලයේ දෙනෙත් නාසය දෙතොල් මේ විදිහට නිකට බෙල්ල දෙවුර සිවුර බඳ පරයන්කේ දැන් හිත වෙන අරමුණු කරා යන්නේ නැහැ. මෙලෙස ඔබ බුදු පිළිමේ මේ අරමුණු කිරීම නිසාම සිත විසිරෙන්නේ නැහැ. ඔබට තවත් ඕනෑම අරමුණක් මේ වෙනුවෙන් සකසා ගන්න පුළුවන් කමඨහනක් විදියට. බොහෝ අය අප දකිනවා ආරාණවල පවා මේ ඇටසැකිල්ලක් අරමුණු කරනවා. ඒක මුණක් කමක් නෑ. කුමන හෝ කමඨහනක් ඔබේ හිත විසිරෙනවා නම් මෙලෙස කරමින් සිත එකඟ කරගන්න ඕනි. දැන් ඔබ S2 පියාගෙන මෙනෙහි කරන්න කැමතිනම් බුදුගුණ සිහි කරන්නත් පුළුවන්. ඔබට යම් අවස්ථාවක් එනවා මුළු බුදුරුවම සජීවී ලෙසම පේනවා. ඔබ දැස් පියා ගන්නවා. ඔබ දැස් පියා ගත්තත් ඒ බුදුරුව ඔබට මැවෙනවා. ඔබ අරමුණු කළේ
ඇටසැකිල්ලක් නම් තමන්ගේ කය ඇටසැකිල්ලක් ඉදිරිපිට ඇටසැකිල්ලක් විදිහට ඔබ දකින්න ඕනේ. ඉඳ ගන්නකොට ඇටසැකිල්ලක් ඉදිරිපිට ඉඳගත්තාම ඒ සතර ඉරියව්වෙම ඇටසැකිල්ලක් ලෙස ඔබට ප්‍රකට වෙන්න ගන්නවා. හැබැයි එය ඔබ නිවසේදී ඔබට අපහසු වෙන්න පුළුවන්. නමුත් අපි දකිනවා ආරාණවල ගොඩක් විදිහ භික්ෂුන් වහන්සේලා මෙවැනි උපක්‍රමයක් භාවනාවේ යෙදෙනවා. එය එකම දෙයයි මෙතනදී සිද්ධ වන්නේ එකම කටයුත්තයි සිත එක අරමුණකට බැඳ තබා ගැනීම. සතර ඉරියව්වෙම ඇටසැකිල්ලක් ලෙස ඒ ප්‍රකට වෙන තැනක් එතනදිත් එනවා. මෙලෙස පුහුණු වෙන්න ඔබට 40 කමඨහන් තුලින් ඕනෑම කමඨහනකට සිහිය ඒකාග්‍ර කරලා හිත බාහිරින් මුදවගෙන තමාගේ කායට සීමා කරගන්න පුළුවන්. ඒ කියන්නේ ආධ්‍යාත්මිකයි කියන පැත්ත හිත අරමුණු වෙනවා. ඒ කියන්නේ බාහිරින් හිත මුදවගෙන ටිකෙන් ටික ඔබ හිත ගන්නවා තමන්ගේ අර ඇස් දෙක පියාගත්තත් තමන්ගේ හිතේ බුදු පිළිමේ මැවෙන තැනට එනකම් අර බාහිරේ තිබුණු හිත දැන් අභ්‍යන්තර සිත දකින තැනට ගන්නවා. ඒ කියන්නේ ආධ්‍යාත්මිකයි කියන පැත්තට හිත අරමුණු වෙනවා. ඒ කියන්නේ බාහිරින් හිත ටිකෙන් ටික මුදවගෙන ඉන් පිටතට යන්න නොදී අභ්‍යන්තරයට හිත තබා ගන්න පුරුදු කරන්න ඕනි. තමාගේ කායට අරමුණු වුණු ඔය හිතට කියනවා නිකේතසාරී කියලා. නිකේතනය කියන්නේ නැවතීම. මේ ගෘහය තුල හැසිරෙනවා. මේ ගෘහයේ දොරටු තියෙනවා. ඇහැ, කන, දිව, නාසය, ශරීරය මේ නිකේතනයේ හැසිරෙන්න බලාගෙන ඉන්නවා. අර දොරටු හයෙන් අරමුණු වෙනකන් යම් අවස්ථාවක ওই දොරටු හයෙන් යම් දොරටුවක් කම්පණය වුණොත් එතනට හිත අරමුණු වෙනවා. මකුලුවා පැත්තකින් ඉන්නේ නිකන් නෙමේ දැලට ගොදුරක් එයි කියලා බලාපොරොත්තුෙන් නිකේත සාරීව හිත අධ්‍යාත්මයට අරමුණු කරලා ලැබුවත් බාහිර අරමුණක් අර දොරටුවේ වැදිලා කම්පණය වෙන විටම හිත දුවනවා. හිත දුවන්න පෙළඹෙනවා. බාහිර අරමුණක් දොරටුවේ වැදුනත් කලබල නොවන තැනට හිත ගන්න ඕනි. අන්න එතනයි පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන තැන. නාසිකාග්‍රේ හෝ මුඛ නිමිත්තේ ගැනීම දොරටුපාල උපමාව ඔබට මතක ඇති. ඔබ ධර්මයේ පරිශීලනය කරන කෙනෙක් නම් මේ ධර්මයේ තුල සඳහන් වෙන දේවල් ඒ නාසිකාග්‍රේ හෝ මුඛ නිමිත්තේ අපි කියන්නේ තොලාග්‍රේ ඒ හුස්ම යන්නේන තැන වදින තැන අන්න එතන දොරටුපාල උපමාව බුදුන් වහන්සේ උපමා කරනවා දොරටුපාලයකට. අර රජවාසලක දොරටුපාලයෙක් ඉන්නවා. යන්නේ නැහැ දිහා බලාගෙන ඉන්නවා. අන්න ඒ වගේ ඔබ කිං සුකසෝම සූත්‍රයේ දිහා බැලුවොත් ඔබට ඒ කාරණාව දකින්න ලැබේ. නගර හිමියා ඒ නගර දොරටුපාලයා ඒ නගරෙට ඒ නගරට අරන් එන පණිවිඩේ දෙදෙනෙක් පණිවිඩයක් අරන් එනවා. අර අජ්ජත් බයිද්දා කියන අන්ත දෙක. එතනින් පණිවිඩයක් එනවා. ඒ දොරටුපාලයා ඒ පණිවිඩකරු යන්නේ දොරටුපාලයා ඉදිරියේ. එතකොට නගර හිමියටයි පණිවිඩ දෙන්න යන්නේ. මේ කියන්නේ සිංකින් සුකසෝම සූත්‍රයේ ඔබට බැලුවොත් ඔබට දකින්න ලැබෙනවා මේ නිමිත්තක්. ඒ කියන්නේ අරමුණක්. ඔය හුස්ම දිහා බලන් ඉන්නකොට හුස්ම ඉහළට පහළට ගන්නකොට ඔබට ඒ හුස්ම වදින තැනක් හම්බ වෙනවා. එතනදී උපමා ගොඩාක් බුදුන් වහන්සේ පෙන්නනවා. කීපයක්ම පෙන්නනවා. දර ඉරන මිනිස්සෙක් ඉහළට පහළට දෙන්නේ දර ඉරනවා වගේ කියලා කියනවා. ඔන්චිලි පදින කොට ඉහළට එහාට මෙහාට වැද්දෙන එක
දිහා බලන් ඉන්නවා වගේ කියනවා. තව තැනක කියනවා දොරටු පාලෙක් ඇතුළට යන එන අය දිහා බලන් ඉන්නවා වගේ කියලා. මේ කියන්නේ හුස්ම දිහා බලන එක. නිමිත්ත තමයි අරමුණ තමයි හුස්ම වැටෙන එක. මේක උපමාවක්. මේ විදිහට සතර ඉරියව්වෙම දකින්න තියෙනවා. නමුත් මේක මෙතනින් ඔබට ධර්මයේ දකින්න පුළුවන්. එතකොට ඔබ තොලාග්‍රේ මෙතන නිමිත්තක් හමු වෙනවා. ඉහළට පහළට හුස්ම යන තැන දකින්න අන්න දොරටුපාලයා ඉන්නවා වගේ එතන. දොරටුපාලයා දොරටුව ළඟ ඉඳගෙන එහාට මෙහාට යන එන අය ගැන සිහියෙන් නුවණින් බලන් ඉන්නවා. දැන් දොරටුව ළඟ නොහෙට ඈතට වෙලා ඉඳගෙන දොරටුව ළඟින් ඇතුල් වෙන පිට වෙන අය දිහා බලන් ඉන්නවා වගේ දෙයක් සිද්ධ වෙනවා. දොරටුව ළඟ ඉන්නව නෙමෙයි. මෙතනදී ඔබට හිතන්න සියුම් කාරණාවක් තියෙනවා. බාහිර අතහරිනවා පමණක් නෙමෙයි ආධ්‍යාත්මික පැත්තත් අතහැරලා තියෙන්නේ. මේ අවස්ථාව විස්කම්බන විදිහට කෙලෙස් යටපත් කළ අවස්ථාවක්. දැන් බාහිර අන්තයේ තමයි හුස්ම වදින තැන දකින නිමිත්ත. අර තොලාග්‍රේ හුස්ම ඉහළට පහළට යනකොට එතන බලන් ඉන්නවා. ඒ රූපයන්තේ. නමුත් එතන දකින්නේ ඔබ හිතින් විඥාණයට දැනෙන්නේ. අනේ එතනත් එතකොට ඔබ අරමුණු කරනවා. එතකොට බාහිරේ හුස්ම වදින තැන අරමුණු වෙන තැන බාහිරාන්තේ රූපයන්තේ. නමුත් ඔබ ඒක අරමුණු කරාම ඔබට තව ටිකක් මේ හුස්ම දිහා බලන් ඉනකොට මේක සියුම් වෙනවා. එතකොට ඔබට දැනෙනවා නාමයන්තේ සිත තුල මේක දැනෙන තැන දැනෙනවා. මෙන්න මේක නාමයන්තේ තොලාග්‍රේ තියෙන තැන රූපයන්තේ තොලාග්‍රේ කියලා දැනෙන තැන නාමයන්තේ අජ්‍යත බහිද්දා අන්ත දෙක ඔබ දකින්න ඕනි. අනේ ඒකයි කියන්නේ බාහිර අතහරිනවා පමණක් නෙමෙයි ආධ්‍යාත්මික පැත්තත් අතහැරලා තියෙන්නේ. මේ අවස්ථාව විස්කම්බන විදිහට අර කෙලෙස් යටපත් කළ අවස්ථාවක් කියලා බුදුන් වහන්සේ පෙන්වුවේ ඔන්න ඔය දියුණු අවස්ථාව. මෙලෙස මේ සති නිමිත්තේ හිත පිහිටන කෙනාට මේ ධහම පැහැදිලිව දකින්න ලැබෙනවා. අපි කතා කළේ මේ සති නිමිත්තේ හිත පිහිටනවා කියන තැන බාහිර තොලාග්‍රේ කියන තැනනොත් ඒක හිතට දකින්න තැන එතනිනුත් මිදුණු තැනක් ඔබට දකින්න ලැබෙනවා. මෙතන ස්කන්ධයන් දකින්නේ දැන් ඔබ මෙහි ඉඳලා එළිය දිහා බලන් ඉන්න කෙනෙක් වගේ. දැන් මෙහි ඉඳන්නේ බලන්නේ දැන් ඔබට දැනෙන්නේ ඔබට මුලින් දැනෙන්නේ දැන් මෙතන ඉඳලා එතන බලන තොලාග්‍රේ දිහා. ඒතර මෙතන ඉඳලා මම බලනවා මගේම තොලාග්‍රේ දිහා. ඒතර තැන් දෙකක් ඔබට පේනවා. මෙහි සිට බලනවා වගේ. බාහිරේ දකින්න බවක් එතකොට එතන තියෙනවා. තමන්ගේම තොලාග්‍රේ බාහිරේ දකින්න බවක්. එයා අත්හරින බවක් එතකොට ඔබ මේ තව ටිකක් මේ හුස්ම දිහා බලන් ඉන්නකොට ඔබට මේ සියුම් වෙන තැන දකින්න ලැබෙනවා. ඒකත් අත්හැරෙන තැන. ඒ අවස්ථාවට පැමිණි කෙනා බාහිරේ සිටම බාහිර අත්හරින බවක් හැබැයි දැනෙන්නේ. ඒක ඊටාම ගැඹුරු තැනක්. අපි මේක තව ටිකක් කතා කරන්න ඕනි. ඔබට මේක පැටලෙන්න පුළුවන්. හැබැයි ඔබට මේ අන්ත දෙක පේන්න පුළුවන්. ඒක ඔබට පේනවා. දොරටුපාලයා දොරටුවේ සිටමින් ආස්වාස ප්‍රස්වාසයේ බලන එක. දොරටුපාලයා දැන් ඒ කියන්නේ සිත අන්තේනේ. ඒ කියන්නේ මෙහි සිටමින් බාහිර අන්තේනේ තොලක්නේ. එතකොට දැන් මේ තොල කියලා දකින්නවනේ. එතකොට මෙහි කියලා හිතනවා. එතකොට මෙහි සිටමින් ආස්වාස ප්‍රස්වාස ඒ කියන්නේ නාමයන්තේඳ මේ මුඛ නිමිත්ත දකින්න එකත් මේ දෙක සමාන නෑ. මේ දෙක දෙකක්. ඒකේ තියෙනවා දෙපැත්තක්. කඩයිම් දෙකක් තියෙනවා. දැන් නාසිකාග්‍රයට දැනෙන බවක් නැත්තම් තොලාග්‍රට දැනෙන බවක් තියෙනවා. හුස්ම ගන්නකොට පිට කරනකොට බාහිරින් නිමිත්තක් හමු වෙනවා. මේ රූපේ පැත්ත තද ගතිය දැනෙන්නේ හුස්ම උණුසුම සීතල දැනෙන්නේ හුස්ම යන්නේනකොට ඒ බාහිරාන්තේ. දැන් නාමයේ පැත්තෙන් දැනෙන බවක් තියෙනවා. ආස්වාස
ප්‍රස්වාසය. ඒ සංඥාවට විතර්ක කළා ඒ දැන ගැනීම ආස්වාස ප්‍රස්වාස සති සංඥාව ප්‍රස්වාසයට විතර්ක කළා දැන ගැනීම ප්‍රස්වාස සංඥාව දැනෙන එක. ආස්වාස සංඥාව සති සංඥාව ප්‍රස්වාස සංඥාව මෙන්න මේ නාමයේ පැත්තේ සංඥාවට විතර්ක කළා දැන ගැනීම හැඩතලයේ ඒ තොලාගම ඇවිලා දැන් ඒ දැන ගැනීම ඔබට සිද්ධ වෙනවා. ඒ හැඩතලයේ ඒ දෙතොල සංඥාව ඔබට දැනෙනවා. සංඥාව පමණයි මනසට දැනෙන්නේ. දැන් කයත් පහසත් කාය විඥානයත් නිසා දැන ගැනීම ඒ උණුසුම සීතල දැනීම මාත්‍රේ අය බාහිරේ අරමුණු වෙන්නේ නැතුව මනසට සංඥාවක් පමණක් දැනෙන මට්ටම අර නාමයන්තයේ මට්ටම මේ හැඩතලයේ කායට දැනෙන ඒ පහස කාය විඥානෙට අයිති නෑ මනසට දැනෙන තැනේදී ඒ සංඥාව දැන් මේ නාමයේ පැත්ත දැන ගැනීම තියෙන එකක්මයි කියලා ගත්තොත් මේ තියෙන දෙතොලයි මේ තද ගතිය එන්නේ කියලා ගත්තොත් අර ලෝකයේ අරමුණු කරලා අවිද්‍යා දෝමනස්සයට යනවා. මේ තද ගතිය එන්නේ බාහිර මේ තොලාග්‍රයෙන් කියලා ගත්තොත් ඔබ බාහිරට යනවා. එතකොට ඔබට දුක දෝමනස්සයට එන්නේ බාහිර තොලාග්‍රය නිසා. දැන් නමුත් ඔබ නෑ බාහිර නෙමෙයි සිතම කියන එක දැනෙන තැනට આવොත් මේ සිතටමනේ දැනෙන්නේ. එතන තියෙන්නේ නාමයන්තය. ඒක සංඥාව රූප සංඥා. මෙන්න මේ නාම රූප පරිච්ඡේදය ඔබ නුවණින් දකින්න ඕනි. නාමයත් රූපයත් වෙන් කරගන්න ඔබට පුළුවන් වුණොත් වෙන් කරගත්තොත් අන්න ඔබට විඥානේ ඒ විඥාණයට නාම රූප දෙක වෙන් වුණ තැන විඥානේ ඔබට හසු වෙන්නේ නැහැ. දැනීම නැති වෙන තැනක් එනවා. ඒ සංඥාවට විතර්ක කරලා ලැබුණු දැන ගැනීම බාහිරට අයිතිත් නැහැ. බාහිර තොල හැඩතලය හමු වුණොත් ඒකට මුලා වෙලා ලෝකේ හට ගැනීම මුලාවට යන තැන මේ සංඥාව මනසට අරමුණු කරන්න බෑ. ඇත්තටම බාහිර මනසට අරමුණු වෙන්නේ ඒ වේදනා සංඥාව පමණයි. මනසට බාහිරට යන්න බෑ. ඒක නිසා මේ හුස්ම දැනෙන තැන ඔබට සිවුම් වීගෙන යනවා. සාමාන්‍ය අපි සති නිමිත්ත බාහිර තොලකට එකතු කළොත් එතකොට ඔබ බාහිරට ගිහිල්ලා අපි මේ දිගින් දිගට පෙන්නගෙන ආවේ අන්ත දෙක ඔබට දකින්න පහසු වෙන්නයි. බාහිර තිබුණොත් එතන නිමිත්තත් හිතින්ම හදාගෙන හිතින්මයි බලන්නේ. බාහිර කියලා මෙතන තොලාග්‍රේ කියලා උණුසුම සීතල දැනෙන්නේ දැන් කොහෙටද? හිතටනේ, විඥාණයටනේ. ඒතර හිතින්මයි එතකොට තොලාග්‍රේ හදාගෙන තියෙන්නේ. හැබැයි ඔබ කියන්නේ බාහිර කියලා. හැබැයි බාහිර මේක හිතින් කියලා ඔබට මේ ධර්මයේ දන්න කෙනාට දැනෙනවා. අනේ කෙනාට එතකොට හුස්ම දැනෙන එක සිවුම් වෙනවා. ඒත් එක්කම හිත කියලා දැනෙනවා. හිතින් මිදෙන තැනක්. අනේ උෂ්ණ සීත තද ගතිය සංඥාට විතර්ක කරලා ඒ දැනගත්ත දැන ගැනීම මේ වෙන් කරනකොට මේ විදිහට අන්ත දෙක දකිනකොට කය පැත්ත වෙන් වෙනවා, නාමයේ පැත්ත වෙන් වෙනවා, රූපේ පැත්ත වෙන් වෙනවා, නාම රූප පරිච්ඡේද සිද්ධ වෙනවා. මේ දෙක එකතු කරගෙන නිමිත්ත මෙතනයි කියලා තොලාග අමුණා කියන්නේ ඒ හිත බාහිරට ගියා කියන එකයි. දැනගන්නේ සංඥාට විතර්ක කරලා වේදනා සංඥා අරමුණු වෙන්නේ මනසටනේ. ධම්ම අරමුණු වෙන්නේ. එහෙමනම් මේ නිමිත්ත තොල අගටත් අයිති නෑ. ඒ නිමිත්ත නාමයට අයිතිත් නෑ, සිතට අයිතිත් නෑ. නාම රූප දෙකටම අයිති නෑ. නාම රූප පත්‍ය විඥාන. ඒ දෙක එකතු වුණොත් තමයි විඥානේ දැන ගැනීම එන්නේ. අන හුස්ම නොදැනෙන තැනක් මෙතන එනවා. මෙන්න මේ විදිහට දැන් ඔබ උපමාවට ගත්තේ ආනාපාන භාවනාව තුළ එක සිද්ධ වෙන හැටි. හැබැයි ඔබට මේ නිමිති කිව්වහම ගේ දොර ඉඩකඩම් යාන වාහන සතා සිව්පාවෝ ගාස් හැමදේම අම්මා තාත්තා හැමදේම
අපි සම්මුතියේ ප්‍රඥාප්ති සම්මුති හදාගෙන තියෙන්නේ නිමිති ඉතින්මයි. අපි ඒව වෙනකොට බාහිරයි කියලා හිතන්නේ. නමුත් මනසට මේ හිතින්ම සම්මුති හදාගෙන බාහිරට ගැට ගහගෙන අපි ඉන්නේ. මෙතන හුස්ම දිහා බලන තැනත් ඒකමයි වෙන්නේ. මම ඉන්නේ කොහෙද එතකොට? නිමිත්ත මායාව දෘෂ්ටියක් නම් අර ආත්ම දෘෂ්ටිය නැති වෙන තැන. එතන ඒක තියෙන එක දැනෙන්නේ මට මෙතන මම ඉන්නවා. දැන් මටයි පේන්නේ. අර තියෙන ගේ ඒ ගේ පේන්නේ මටයි. ඒක දෘෂ්ටියක් විදිහට මායාවකින් හැදෙන්නේ. අතරම පේන බව පමණයි මෙතන තියෙන්නේ. නමුත් ඒක පේනවා නම් පේන කෙනෙක් ඉන්නවා කියලා අපි මේ අන්ත දෙකක් ගැට ගැහිලා. මෙතන මම ඉන්නවා. දැන් මට අතන ගේ පේනවා. දැන් අර ගේ පේන්නේ නම් මෙතන ඉන්න මට. අන්න මම මෙතන ඉන්නවා. අන්න මම කියන දෘෂ්ටිය හැදෙනවා. මේක ඔබට හොඳට දකින්න ලැබෙනවා. ඔබ කණ්ණාඩියක් අල්ලන්න. දැන් කණ්ණාඩිය ඔබට ওই ගේම පේනවා. දැන් කණ්ණාඩිය ගයක් තියනවද? නැහැ. ඒතර කණ්ණාඩිය අන්ත දෙක කණ්ණාඩියට මේ මට පේනවා කියලා කණ්ණාඩිය කියන්නේ. අන්න ඒ වගේ. නමුත් මෙතන අපි මායාවට කොටු වෙනවා. අපි කියනවා මෙතන මට පේන්නේ අතන තියෙන ගේ කියලා. නමුත් මෙතන තියෙන පේන බවක් විතරයි. මේ දෘෂ්ටිය හඳුනා ගන්න ඕනි. මම ඉන්නේ. එතකොට මම හැදෙන හැටි ඔබට එතනින් දකින්න ලැබෙනවා. මේ සත්‍ය දකින කෙනාට අතරම කිසිවක් මාමු වෙන්නේ නැහැ. මෙතනත් එහෙම නැහැ කෙනෙක්. අතන තියෙන ගේ එතන ගේ තියනවා කියලා කියන්නේ මෙතන. ඉතින් අදායි. එතනත් ගියක් කියලා සම්මුති නාමයක් නැහැ ඇත්තටම. 아무ත් එතකොට මෙතනත් ගියක් කියලා එකක් නැහැ. සිත ඇතුලේ හදාගත්ත යනත්. ගෙයින් මිදෙනවා. එතන ක්‍රියාසිතක් හමු වෙනවා. ඒ මුකුත් නැති වෙලා නෙමෙයි. නමුත් අර සිතුවිලි වලින් මිදෙනවා තැනයි ක්‍රියාසිත හමු වෙන්නේ. මේ හේතු නිසා හටගත්ත ගේ කියන එක සංකතයක්. ඒක හේතුඵල ධමයක්. මේ ඇති කල්ලි මේ වේ අන පටිච්චසමුපාදය හමු වෙනවා. මේ නැති වුණු කල්ලි මේ නොවේ. ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්මින් අසති ඉදං නහෝති. අන පටිච්චසමුපාද විහරණය හමු වෙනවා. ඉමස්සනි මේ සත්‍ය දකින්නකොට ඉමස්ස නිරෝධා. මේ නැති වෙනවා. එතකොට එයත් නැති වෙනවා. ඉදං නිරුජ්ජති. ඉමස් උප්පද්දා මේ ඇති වුණොත් එයත් ඇති වෙනවා. ඉදං උප්පජ්ජති. අන්න මේ සත්‍ය දකින්න කෙනා ඒ සියල්ලෙන් මිදෙන තැනයි නිරෝධයට යන්නේ. ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති කියන තැනට යන්නේ. එතකොට සංකතයයි. සංකතය හේතු නිසා හටගත්ත දේ. මෙලොව පවතින එකම සත්‍ය නම් අසංකතේ නිවන පමණමයි. ඒ සත්‍ය දකින කෙනාටයි ඒ සත්‍ය දැකීමමයි අසංකතේ වන්නේ. මේ හේතු නිසා හටගත්ත දේ හේතු නැතුව නැති වෙනවා කියලා දැකීමමයි අසංකතය කියන්නේ. මේ ආකාරයට මේ සති නිමිත්තේ පිහිටන්න පුළුවන් වුණොත් එදාට මේ ධහම ස්කන්ධය ඇති වෙන නැති වෙන ස්වභාවය දකින්න ලැබෙනවා. සති නිමිත්තේ පිහිටපු කෙනා මේ ධහම දකින ආකාරය වෙනස්. ඔහුට දැනෙනවා ඒ අවස්ථාව ඔහුටම දැනෙන සත්‍ය ප්‍රත්‍යක්ෂ වීමක්. ඒක පැහැදිලි කරන්න අපහසු තරම්. ඒ කියන්නේ ශුන්‍යතාවයටපත් වෙනවා. බාහිර දෙයක් නැති වෙනවා. සිත තුළ දෙයක් නැති වෙනවා. ඒ ශුන්‍යතාවය තුළ ක්‍රියාසිතක් පමණයි තියෙන්නේ. එතන පණවන්න බෑ. ඒකයි දුටු දෙයක් නෑ, දුටු කෙනෙක් නෑ, දුටු පවක් පමණයි තියෙන්නේ කියලා දාරසීරට පැවසුවේ දිත්තේ දිත්තමත්තන් කියපු තැන. අප දැන් ස්කන්ධයන් දකින්නේ මෙහි සිට නේද? මෙහි සිට බාහිරේ දකින බවක්, එය අත්හරින බවක් නේද? නමුත් මේ අවස්ථාවට පැමිණි කෙනා බාහිරේ සිටම බාහිරේ අත්හරින බවක් දැනෙනවා. නාමිනුත් රූපේනුත් මිදුණු තැනක් මෙතන තියෙනවා. රූපයෙන් මිදුණට මදි. එහෙමනම් අරූපය අල්ල ගන්නවා. ඒ කියන්නේ නාමයන්ත. අරූපය කියන්නේ නාමය. සියලු කෙලෙසයන් නැසන ඒ රහත් භාවයටපත් වෙන්නේ මෙන්න මේ අරූපේනුත් මිදුණු කෙනයි. සිතේ දෙයක් නැති බව දකින්න කෙනයි. මේ ඊටාම ගැඹුරු තැනක්. මේ අවබෝධ කළ ධර්මයට නිමිත්තක් වෙනවා. නිම්මක් වෙනවා. මේ තාක් අවබෝධ කළ දහමත් ඒ අතහැරන තැනක් මෙතන තියෙන්නේ. සම්මුති ප්‍රඥප්ති කිසිවක්ම ඔබට හමු වෙන්නේ නැහැ.
රහතන් වහන්සේ මෙලෙවනුත් මිදිලා එළවනුත් මිදිලා ඒ කියන තැන ඊටාම ගැඹුරු අදහසක් පවතිනවා. මේ තාක් මනස මෙහෙවපු රටාවට හත්පසින්ම වෙනස් කාරණාවක් මෙතන තියෙනවා. මනස අභිබවා යන තැන මෙතනයි. මෙතන තියෙනවා ශුන්‍යතාවයක්. අපි අවසන මේ ගැන කතා කරමු. දැනට මේ ටික ඔබ නුවණින් දකින්න ඕනි. මෙතනදී දොරටුපාලයා මෙහි සිට බලනවා නොවේ කියපු තැන නාමයන්තයේ සිට අපි බාහිර දකිනවා කියපු තැන දොරටුපාලයා ඇත්තටම දොරටුවේ සිට බාහිර සිට දකිනවා කියන එක ඒක හරිම ගැඹුරුයි නේද? ඒ කියන්නේ ඔබ දැන් ආලෝකයක් නැතුව ඔබට පෙනීමක් කියන ඒ නිමිත්ත ඒ අරමුණේ සිත පහළ වෙන්නේ නැහැ. එහෙනම් වර්ණයක් පේන්න ඔබට ආලෝකයක් ඕනි. අර ආලෝකයක් ගසස් නිසා හටගත්ත සෙවණැල්ලනේ. විඥානය කියන්නේ දැන ගැනීම. ඒ උපමාවෙනුත් ඔබට ඒක පේනවා. එහෙමනම් මේ පේන එක ඔබ දැන් මේ පේන බව ආලෝකයක් නැත්තම් වෙන්නේ නැහැ. එහෙනම් ඒ සිත ඒ මොහොත ඔබ දකින්න මේ සිත ආලෝකයක් නැත්තම් පේන්නේ නැත්තම් වර්ණයක් අර ආලෝකයක් වැටුනොත්නේ පේන්නේ. එහෙනම් මෙතන තියෙන්නේ මේ හිත ආලෝකයට අයිතිනේ. මේ පේන කියන දැන් ඔබ යමක් දකිනවා නම් පොත කියලා. දැන් ඔබට අන්ධකාරේ පොතක් පේන්නේ නැහනේ. දැන් මේ පොත දකින හිත උපදින්න නම් ආලෝකයක් එන්න ඕනි. එහෙනම් ආලෝකය නිසානේ ඔබට පේන සිතක් හටගන්නේ. එහෙමනම් මේ පේන සිත ආලෝකයට අයිති. හොඳට බලන්න ඔබ මේ ගැන තව ටිකක් හිතලා. ඔබ බලන්න පොඩ්ඩක් මෙනෙහි කළා. දැන් ශබ්දෙටද අයිති කනටද අයිති ශබ්දසිත. දැන් බලන්න අනිත් ආයතන. දැන් ඔබට රසක් එනකොට ඒක ආහාරයෙන් දෙන්නේ දිවෙන් දෙන්නේ. දැන් එතකොට ගන්ධයක් ආවත් බලන්න. එයා අර උපමාවම එනවා. ඒක බාහිරට අයිති වෙලා. මේ හිත බාහිරට අයිති. අන්ත දෙකක් පේනවා. එතන ආයතන හයම මේ විදිහට ඔබට පේනවා. අන්ත දෙකක් පේනවා. අර පටිච්ච සමුපාදේ හැමතැනම තියෙනවා. පටිච්ච වෙනවා, ගැට ගැහෙනවා. අන්ත දෙක යෝ බන්තේ විදිත්වාන. අන්න උබ අන්ත දෙක ගැට ගැහෙනවා. යෝ බන්තේ විදිත්වාන. මජ්ජේ මන්තා නලිප්පති මැද ඇලෙන කෙනා රැවටෙනවා. ඒ කියන්නේ අන්ත දෙක ගැට ගැහිලා අර පොත තමයි මට පේන්නේ කියලා අල්ල ගන්න, උපාදාන කරගන්නවා. අර ස්කන්ධය උපාදාන කරගන්නවා. එතකොට එයා ඒකට ඇලෙනවා. ඒතකොට හිතේ හදාගත්ත එක බාහිරට ගැට ගන්නවා. අන්තෝ ජටා බයි ජටා. එතකොට මේ හැම සූත්‍රයකම තියෙන එකම කාරණයයි. අපි හිතින් හදාගෙන බාහිරට ගැට ගහලා තියෙන්නේ. ඇත්තටම මෙතන තව පැත්තකින් බැලුවාම දැන් ආලෝකයක් නැතුව පේන්නේ නැත්තම් ඒතර ආලෝකයටත් මේ හිත අයිති. දැන් මේ විඥානේ හෙවණැල්ල ආලෝකයටද අයිති. ගසටද අයිති. ආලෝකයක් ගසත් නිසා හටගත්ත හෙවණැල්ල ආලෝකයට අයිතිද? ගසට අයිතිද? මේ හෙවණැල්ල තමයි අපේ හිත. අපි දකින්නේ ප්‍රතිබිම්බයක්. හෙවණැල්ලක් අපි හදාගෙන තියෙන සිතුවිල්ලක්. නමුත් ඒක ඉපදිලා තියෙන්නේ ආලෝකයක් ගසත් නිසා හටගත්ත හෙවණැල්ල. දැන් මේ හෙවණැල්ල ගසට අයිතිත් නෑ, ආලෝකයට අයිතිත් නෑ. ඒ කියන්නේ එළියට අයිතිත් නෑ, හිතට අයිතිත් නෑ, දැන ගැනීම. දැන් පොත කියන දැන ගැනීම බාහිර තියනද පොත්? නෑ. අපි හිතින් හදාගත්ත නමක්නේ. ඒතර හිතේ තියනද පොත්? ඒත් නෑ. දැන් පොත් කොහෙද තියෙන්නේ? පොත ක්‍රියාසිතක් වෙනවා. පොත කියලා දෙයක් හම්බ වෙන්නේ නෑ. ඒක ශුන්‍ය වෙලා යනවා. ඒ ශුන්‍ය වෙන්නේ දැන් විඥානේ අනිදස්සන වෙනවා. නැතු බාහිර තියෙන පොත මොකක්වත් නැති වෙලා නෙමෙයි. ඔබේ සිතුවිල්ලයි නැති වෙන්නේ. ඔබේ සිතුවිල්ල අනිදස්සන වෙනවා. ඔබේ සිතේ සත්‍ය දකින්න තැන ඔබේ සිත බොරුවක් බව දකිනවා.
දැන් ඔබ මායාවට රැවටිලා ජීවත් වෙන්නේ කොහොමද? ඇත්ත ලෝකේ මොකක්ද එතකොට? ඔබ මෙච්චර කල් ඔබ හිටියේ බොරු ලෝකෙක නේද? ඔබ අතීතයේ ඔබට තිබුණු සංඥා නේද ඔබ මේ දකින්නේ? ඔබගේ පෙර මතකයේ තියෙන ඒ දත්ත නේද මේ එන්නේ? ඒව නේද සංඥා කියන්නේ? අන්න විඳින හැඩතලේ සංඥාවෙන් පෙර මතකයෙන් බලන එකයි සංකාර කියන්නේ. අන්නේ දැන ගැනීම විඥානේ අන්න ඒකට ස්කන්ධය කියන්නේ. ස්කන්ධ ගොඩක් එකතු වෙනවා. ඒ ගොඩක් කියන පෙන්නන්නේ ඒ මෙන්න මේ සිද්ධියටයි. මේ හිත හැදෙන සිද්ධියේ රටාවක් පෙන්නන්නේ. මේ කොහෙවත් තියෙන එකක් නෙමෙයි. එහෙම ඇත්ත වශයෙන්ම බුදුන් වහන්සේ ඒ පෙන්නන්නේ මේක අවබෝධ කරගන්න ඕන නිසා. ස්කන්ධානම් පාතිභාව ආයතනම් පටිලාභ අයං උච්ච ಜಾති කියලා කියන්නේ. පොත කියන ಜಾතිය හටගත්තේ අපි හිතින් හදාගෙන කියන එකයි ඒ ටිකේ තේරුම් වෙන්නේ. අන්න අපි හිතින් හදාගෙන එළිය බලනවා. දැන් එළිය එහෙම දෙයක් නැහැ. හතර මහා භූත අපිට පේන්නේ නැහැ. චත්තාරෝත මහා භූතානම් අපිට පේන්නේ නැහැ. චතුන්නන්ත මහා භූතන උපාදාය හදාගත්ත රූපේ පේන්නේ. අන්න රූපය හඳුන්වන හැටි. දැන් අපි උපාදාය රූපයක් අසුරු කරන්නේ හිතින් හදාගත්ත එකක්. එහෙම එකක් බාහිර නැහැ. අපි රැවටිලා ඉන්නේ. මේ අන්ත දෙක දකින්න තැන මජ්ජේ ඥානන් මේ මැද දකින්න තැන තමයි මධ්‍යම ප්‍රතිපදාව උපදින්නේ. අන්න එයාටයි මෙතන මාර්ගය උපදින්නේ. මොකද මාර්ගය කියන්නේ? මාර්ගය එකකටවත් අයිති නැහැ. මාර්ගය කියන්නේ මේ සත්‍ය දකින්න කෙනා ඒ සිතේ තියෙන ආශ්‍රව කෙලෙස් වීගෙන යනවා. දැන් ඔබ අද මේ අවබෝධය ඇති වුණා නම් ඔබ මේ මොහොතේ සිට එනේන හැම අරමුණක්ම දකිනකොට ඔබගේ සිතේ තියෙන ආත්මීය හැඟීම ගිලිහිලා යනවා. ඒක කෙලෙස් වීගෙන යනවා කියන්නේ ඒකටයි. අනේතොර ඔබ රාගය කියන්නේ ඇලෙනවා. ඇලෙන එක නැති වෙලා විරාගයට යනවා. අන්න නිබ්බිදාව ඒක මෙතන යන්නේ සිතුවිලිත් එක්ක මේ නැතු මේ බාහිර මේ සම්මුතිය කතා කරන විරාගයේ නිරෝධයක් නෙමෙයි මේ තියෙන්නේ. සිතින් මිදෙන තැන විරාගයක් නිරෝධයක් තියෙනවා. සිතින් මිදෙනවා. ඒක අවබෝධඥානය. ඒක ප්‍රඥාවටයි සිද්ධ වෙන්නේ. ඒකයි ප්‍රඥා භාවිතබ්බ විඥානම් පරිඤ්ඤයයන් කියන්නේ. නැතු මේක මේ අර දැන් ගොඩක් අය ධර්මයේ නොදන්න කමට මේ බාහිරය අනිත්‍යයි කියාගෙන බාහිරය මේ කලකිරිලා වගේ විරාගයක් ගැන එහෙම එකක් නෙමෙයි. මෙතන සිතේ ගින්නයි නිවෙන්නේ. සිතේ ඒ කියන්නේ සිතුවිලි වල මහා ගින්නක් තියෙනවා. මේ මම ඉන්නවා මේ මම තමයි කෙනා මේ මට තමයි ඔක්කොම වෙන්නේ මම තමයි දකි. ඔන්න ඔය අදහස් ගිලිහිලා යනවා. ඒතකොට ආත්ම තණ්හාව නැති වෙනවා. එතන කෙලෙස් වෙනවා කියන්නේ. අර දෙයක් අල්ල ගැනීම තුළනේ ආසාව තණ්හාව උපදින්නේ. ඒක නැති වෙනවා. මොකද පොත කියන දේ නැති වෙනවා. අන්න නිමිත්ත පොත නැතිවීම අනිමිත්ත බවට පත් වෙනවා. අනිමිත්ත සමාධියක් උපදිනවා එනේන අරමුණු දකින්නකොට. ඉතින් ඔබ මේක අපි නැවත නැවත විවිධාකාර විදිහට ඉදිරිපත් කරනවා. මොකද බුදුන් වහන්සේත් අපි දකිනවා මේ 84000 මේ ත්‍රිපිටකය තුළ එක එක්කෙනාට විවිධාකාර පැතිකඩයන් ඔස්සේ මේ එකම ධර්මපරයයක් පෙන්නනවා. ඒකට හේතුව විවිධාකාර අය අතර විවිධාකාර ස්වභාව අතර ඔවුනොවුන්ට අවබෝධ කරගන්න විවිධාකාරට මේක දේශනා කළ යුතු වෙනවා. නමුත් මේ පරම සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙකුට විතරයි ඇත්තටම මේව ගලපන්න පුළුවන්. ඉතින් මේක ධර්මයේ නොදත් අය එක එක තැන් වලින් අල්ලගෙන වැරදි විදිහට පැටලිලා ඉන්නවා. ඉතින් අසරණ වෙනවා. හැමෝම එතකොට අසරණයි. මොකද අහන් ඉන්න කෙනාත් අසරණ වෙනවා. නමුත් සත්‍ය විදිහට මේක ගලපගත්තොත් ඔහුට මේ ධර්මයේ සත්‍ය පේන්න ගන්නවා. ඔබ මේ කියපු තැන්වල අපි ආනාපාන සති සූත්‍රයේ ආනාපාන භාවනාව ඔබ ගිරිමානන්ද සූත්‍රය දැක්කොත් ඔබට පේනවා ආනාපාන සූත්‍රය වෙනවම තියෙනවා බුදුන් වහන්සේ දේශනා කළ මේ විදිහට සූත්‍ර ගණනාවක්. මොකද දීප සූත්‍ර, සමින්දි සූත්‍ර මේ වගේ අපිට ගොඩාක් සූත්‍ර කියතේකි. මේ හැමතැනම බුදුන් වහන්සේ එකම විග්‍රහයක් කරනවා. හැබැයි ඒ කෙනෙක්ට වෙනස් විදිහට. ඉතින් ඔබට මේ හැමතැනම දකින්න ලැබෙනවා මේ ඒ ආනාපාන භාවනා සූත්‍රයේ විදිහට ගත්තොත් වාක්‍ය ටික ඔබට ඒකම තමයි මේ අපි පැහැදිලි කරේ ඔබට දකින්න ලැබෙයි. එතන කියනවා හුස්ම ඉහළට පහළට යන එක දකිනවා. දීගං වාසසතෝ දීගං අස්සසාමීති පජානාති. රස්සං වාසසතෝ රස්සං අස්සසාමීති රස්සං පස්සසාමීති පජානාති. ඉහළට පහළට යන එක දීර්ඝ වශයෙන් කෙටි වශයෙන් මේ මෙතොල අග්‍රය අරමුණු වෙච්ච එකයි මේ කියන්නේ. ඊට පස්සේ කියනවා සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමි සික්කති. සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමි සික්කති. මොකද මේ සබ්බකාය පටිසංවේදී කියන්නේ? අන්න බාහිර තොලාග්‍රේ රූපයන්තේ. ඊට පස්සේ කියනවා පස්සම්බය කාය සංකාරං අස්ස සිස්සාමි සික්කති. පස්සම්බය කාය සංකාරං පස්ස සිස්සාමි සික්කති.
ඒ කියන්නේ ඔබට එතන පස්සම්බයං කාය සංඛාරය අසසිස්සාම පස්සසිස්සාම බාහිරාන්තේ මිදිලා ඔබ එනවා නාමයාන්තයට. අන්න එතකොට ඒ බාහිර රළු සංඥා සිව් වෙන තැන අන්න පංච නීවරණයටපත් වෙන තැන ඔබට දකින්න ලැබෙනවා. මොකද රළු සංඥා තියෙන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද ඇලෙන ගෙරන තැන. එතකොට විතක්ක ਵਿਚාර එතන ප්‍රීති සුඛ ඒකාග්‍රතා ඔබ දකිනවා. ඒ ධ්‍යාන ලෞකික ධ්‍යාන මට්ටම්. එතන බාහිරාන්තයෙන් මිදෙන තැන ප්‍රීති පටිසංවේදී සුඛ පටිසංවේදී ප්‍රථම ධ්‍යාන ද්විතීක ධ්‍යාන එතන චිත්ත සංකාරම් පටිසංවේදී අසසිස්සාම සික්කති පස්සසිස්සාම සික්කති කියලා හුස්ම ඉහළට පාට යන තැන අර ප්‍රීතියක් හට ගන්නවා කාමච්ඡන්ද ව්‍යාපාද තුනී වෙනකොට විතක්ක ਵਿਚාර සංසිඳනකොට. එතකොට විතක්ක ਵਿਚාර සංසිඳනකොට එතකොට ඔබට හට ගන්න ප්‍රීතිය. එතකොට ප්‍රීති සුඛ ඒකාග්‍රතා අන දෙවනි ධ්‍යානට යනවා. ඊට පස්සේ සුඛ ඒකාග්‍රතා තුන්වෙනි ධ්‍යානට යනවා. ඊට පස්සේ ඔබ ඒකාග්‍රතා හතරවෙනි ධ්‍යානට එනවා. ඉතින් ධ්‍යානාංග පහක් විදිහට මේක පෙන්නනවා. නමුත් මෙතනදී සිද්ධ වෙන්නේ ඇත්තටම අර තොලාග්‍රේ හුස්ම වදින තැන නොදැනෙන තැනට එනවා. එතන ධර්මයේ දාන්න කෙනාට නාම රූප පරිච්ඡේද කරන කෙනාට නාමයන්තේ දැනෙන්න ගන්නවා. දර්ශනයේට සත්‍ය ඥානෙ තියෙන කෙනාටයි කියන්නේ. එහෙම නැත්නම් අර වේදයේ තුල ප්‍රාණායාමයට යනවා. සමතය තුල දිගටම යනවා. ඒ තුල පා වෙනවා. ඒ තුල සමාධිය එනවා. ඒ තුල සමාධිමත් සිතේ පා වෙන ස්වභාවයට මත් වෙනවා. නමුත් ධර්මයේ දන්න කෙනා මේ තුල ධර්මයේ දකිනවා. දැන් බාහිරාන්තයේ දකිනවා. අන්න නාමයාන්තයේ දකිනවා. අන්න ඒ කෙනාට දකින්න ලැබෙනවා. චිත්ත සංකාරම් පටිසංවේදී අස්ස සිස්සාම පස්ස සිස්සාමි නාමයාන්තේ සිතයි මේ මට කියන්නේ තොලාග්‍රේ කියලා. මගේ හිතමයි මට කියන්නේ මේ තොලාග්‍රේ කියලා. අන්න නාමයාන්තයට එනවා. පස්සම්බය චිත්ත සංකාරම් අස්ස සිස්සාම සික්කති අන්න යාට ඒ සිතේ පස්සම්බයං පස් කියන්නේ ස්පර්ශ දැනෙන තැන එනවා. එතනින් එතකොට එතනත් එයාට දැනෙනවා අර තොලාග්‍රේ දැනනකොට හැමතැනම හිත විසිරෙන්නේ නැතුව එතන ප්‍රීතිය හටගත්තා, සුඛය හටගත්තා, ධානාංග හටගත්තා, ලෞකික ධාන. ඒතර එතනක් තියෙනවා ප්‍රථම ධාන, ද්විතීක ධාන, තෘතීක ධාන. එතන තොලාග්‍රේ හැබැයි. දැන් මෙතනදී සිතේ නාමයන්තේ. හැබැයි මෙතන සිතේ පස්සම්බයන් චිත්ත සංකාරං අස්සසිස්සාම් සික්කති කියන තැන. එතකොට ඒ කෙනාට එතනින් දැනෙනවා ඒත් අර ප්‍රීතිය ඊට වැඩිය සුකුම වෙලා. ඒක නිසා කියනවා චිත්ත පටිසංවේදී අස්සසිස්සාම සික්කති. අභිප්‍රමෝදං චිත්තං අස්සසිස්සාම සික්කති. සමෝදයං චිත්තං අස්සසිස්සාම සික්කති. පස්සසිස්සාම සික්කති ඉහළට පහළට යන දෙකම. එතකොට මෙතන මේ අභිප්‍රමෝදං චිත්තං කියන්නේ කලින්ට වැඩිය ප්‍රීති සුඛයට වැඩිය යනවා. දැන් සමෝදයං චිත්තං කියන්නේ සුඛයට වැඩිය මෙතන තවත් සංඥාව සුකුම වෙනවා. හැබැයි මෙතන නාමයන්තේ දැන් හිතේ අන්තය දකින්න හුස්ම යන්නේ තැන. බාහිරට දැන් හිත දුවන්නේ නැහැ. අන්න ඒ කෙනාගේ සිතිනුත් මෙතන හුස්ම නොදැනෙන තැනට එනවා. මේ ආනාපාන සති භාවනාව තුළ ඔබට අත්විඳින්න පුළුවන් දෙයක්. හැබැයි මේක අර වේදේ තුල යන ප්‍රාණායාම නෙමෙයි. ධර්මයේ දන්න කෙනාටයි මේ ධර්මයේ නුවණින් දකින්න කෙනා සිත දකින්න කෙනා. ඒ කෙනා අන්ත දෙක නාම රූප පරිච්ඡේදය දකින්නවා. අනේ කෙනාට හමු වෙන්නේ. අන විමෝචයන් චිත්තං අස්සසිස්සාම සික්කති විමෝචයන් චිත්තං පස්සසිස්සාම සික්කති. හුස්ම නොදැනෙන තැනක් එනවා. හුස්ම දැනෙන්නේ නැහැ. ඒ කෙනාට අවබෝධයෙන් දකිනවා දැන් බාහිර රූපයන්තෙත් නෙමේ නාමයන්තෙත් නෙමේ මජ්ජේ ඥානං කියන තැනට එනවා. දැන් ඔබ ඇවිදිනවා. සක්මන් භාවනාවේ බලන්න දැන් මේ නිමිත්තම දැන් පොළව කියලා කියන්නේ හිතමයි. කකුල කියලා කියන්නේත් හිතමයි. දැන් ඇවිදිනවා කියලා දෙයක් කොහොමද වෙන්නේ? කකුලට දැනෙන්නේ තද ගතියක්. අපි හිතින් හිතනවා ඇවිදිනවා කියලා. ඒක සිතුවිල්ල. පොළව කියලාත් කියන්නේ හිතමයි. සම්මුති නාමයක්. එතකොට කකුල කියලා කියන්නේත් හිතමයි. සම්මුති නාමයක්. එතකොට මේ තද ගතියක් දැනෙන්නේ හිතටමයි. දැන් ඇවිදිනවා කියන්නේ මොකක්ද එතකොට? ඇවිදිනවා කියලා එකක් හම්බ වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි පොළවත් කියලා එකක් හම්බ වෙන්නේත් නැහැ. සම්මුතිය බාහිරින් මිදෙනවා. බාහිරින්ම දෙයක් නැහැ.
ඒක හිතේ තියෙන්නේ පොළොව කියලා. කකුල කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ ඒකත් හිතේ තියෙන්නේ. දැනෙන තද ගතිය හිමිකරුවෙක් නැහැ. දැන් ඇවිදින කෙනෙක් නැහැ. දැන් ඇවිදින කෙනෙක් නැහැ. අන විඥානේ පතිත වෙන්නේ නැහැ කොහෙවත්. අන්න දිත්තේ දිත්ත මත්තන් කියපු තැනට එනවා දුටුවානම් දුටුවා පමණි දුටු දෙයක් නැහැ. ඒවා අපේ හිතවල තියෙන. දුටු කෙනෙක් නැහැ. දෙයක් නැත්නම් ඒක දකින කෙනෙකුත් නැහැ. අනේ ඒකමයි මේ හැමතැනම එකම ධර්මතාවයේ දකින්න ලැබෙන ඔබට සතර ඉරියව්වෙම. අන විමෝචන චිත්තං කියන තැනින් පස්සේ තමයි මාර්ගයේ උපදින්නේ මධ්‍යම ප්‍රතිපදාව හමු වෙන්නේ. මාර්ගය කියන්නේ ඒ කෙනාට බාහිරත් ඇත්ත වෙන්නේ නැහැ. හිතත් බොරුවක් කියලා දෙන හිතෙත් එහෙම දේවල් නැහැ. දැන් මේ කෙනා දෙපැත්තෙම මිදිලා මජ්ජේ ඥානං කියන තැනට එනවා. මධ්‍යම ප්‍රතිපදාවට එනවා. මොකද මේ කෙනාට මුකුත් පණවන්න බෑ. ඒ ක්‍රියාසිත හම්බ වෙනවා. දැන් බාහිර පොතක් තිබ්බොත් ඒ පොතට ආස වුණොත් අන්න ලෝභ දේශ මොහ සිත් උපදිනවා. අන්න කෙලෙස් රැස් වෙනවා, කර්ම රැස් වෙනවා. ඒතර කර්මේ පරිසම් දෙනවා. මොහ වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර ඇති වෙන්නේ බාහිර දෙයක් තිබ්බොත් විතරයි. මොකද මේ දෙයට ආස කරනවා, එක්ක ගැටෙනවා, එක්ක ද්වේෂසිත, එක්ක රාගසිත. දැන් ওই දෙකම නැහැ. බාහිර දෙයක් නැත්තම්. එතකොට එයාට කර්ම රැස් වෙන්නේ නැහැ. එතකොට එයා ක්‍රියාසිතක් උපදිනවා. එයාට කර්මෙ පරිසම් දෙන්නේ නැහැ. දැන් මේ කෙනා අනිත් දැන් සාමාන්‍ය මිනිසෙකුයි මේ ධර්මයේ දකින කෙනායි එකට ඉන්නවා කියලා හිතන්න. දැන් ඒ කෙනත් කරන දේ මේ කෙනත් කරනවා. හැබැයි මෙයාගේ අවබෝධය තියෙනවා මෙහෙම දෙයක් නැහැ කියලා. අරයාගේ අවබෝධය තියෙනවා මේ බාහිර මේ තියෙන්නේ මේ මගේ දරුවා මේ මගේ ගෙදර මේ මම මේ දැන් මෙයා ගිනි අරගෙන ඉන්නේ. අර කෙනා හරි සැහැල්ලුවෙන් ඉන්නයි. එයාට දරුවොත් නැහැ, ගෙවලුත් නැහැ, මුකුත් නැහැ. එයා දන්නවා මේ සේරම හිතේ තියෙන කියලා. එයා දන්නවා හිතෙත් එහෙම දෙයක් නැහැ කියලා. මේ සම්මුති ප්‍රඥප්ති කියලා ඇත්ත දකිනවා. සේරකෙම මිදිලා අර වෙනද විදිහටම කනවා බොනවා ළමයින්ටත් අර විදිහටම කරනවා ගෙවලුත් ඒ විදිහට හැමදේම යාගේ ඇතුලේ හැම කටයුත්තම කරනවා රස්සාවත් කරනවා හැබැයි ඒ කෙනා එකකටවත් ඇලිලා නැහැ ඒ කෙනාට දැන් දුකකුත් නැහැ දැන් ළමයා මරුණා කියලා දුකක් නැහැ ඔබ දන්නවා උරග සූත්‍රයේ තාත්තයි පුතයි යනවා කුඹුරට ගොවිතැන් කරන්න සර්පෙක් ගහලා පුතා මැරෙනවා තාත්තා ළඟින් එන මනුස්සයට කියනවා ගෙදරට යනවා නම් කෑම එකක් ගේන්න ගිනි පෙට්ටියකුත් එනකොට අරන් එන්න කියනවා. නෝනාට ඒක පණිවිඩය යවනවා. දැන් නෝනා එනවා ගිනි පෙට්ටියකුයි කෑම එකක් අරගෙන. අර ලී කැලි ටිකක් එකතු කරලා අර දරුවට ගිනි තියනවා දැන් අර නෝනයි ගොවිරාලයි. ගිනි තියලා යනවා. අඬන්නෙත් නැහැ මුකුත් නැහැ. ඊට පස්සේ ඕක අහනවා කියනවනේ වෙන කෙනෙක්. එතකොට කියනවා එයා මට කියලා ආවෙත් නැහැ. එයා මට කියලා ගියෙත් නැහැ. ඉතින් මම මොකටද එහෙම එකට අඬන්නේ කියලා අහනවා. අන්න ධර්මය අවබෝධ වුණු තැනක් එතන පෙන්නනවා. මේක තමයි ඇත්ත කතාව. අපේ හිතවලයි මේ සේරම තියෙන්නේ. චිත්තේන නියතේ ලෝකේ කියලා බුදුන් වහන්සේ පෙන්නන නතේ කාමායන චිත්‍රායන ලෝකේ. ওই පේන රූපේ චිත්‍රය නෙමෙයි තියෙන්නේ. ඔබේ සිතේ තියෙන්නේ කාමය. ඔබේ සිතේ තියෙන්නේ රාගය දේශය මොහය. බාහිර රූපවල නෙමෙයි. දැන් ඔබ සිතත් මායාවක් නේ. අනේ සියල්ලගෙම මිදෙනවා. ඉතින් මේ හරි සුන්දර තැනක් බුදුන් වහන්සේ පෙන්නනවා මේ සත්‍ය පෙන්නනවා. ඇත්තටම මේක දකින්න නුවණ ඇස්සැත්තෝම දකිත්වා කියලා බුදුන් වහන්සේ චක්කුං උදපාදි කියලා පෙන්නනවා මේ ධර්ම ඇස පහළ වුණා කියලා. ආලෝකෝ උදපාදි, විද්‍යා උදපාදි, චක්කුං උදපාදි, ප්‍රඥා උදපාදි කියලා පෙන්නන්නේ. මේක ධර්ම ඇසක් අපේ අභ්‍යන්තරයේ අවදි වෙනවා. ඒකයි බොජ්ජංග වැඩෙනවා කියන්නේ. ඒක සත්‍තිස් බෝධිපාශික ධර්ම අභ්‍යන්තරයෙන් වැඩෙන්නේ. බාහිරින් නෙමෙයි. සියල්ලගෙම මිදෙනවා. නිස්සරණ මගක්. අත්හරනවා කියලා මේ බාහිර දරුවෙක් අත්හරින එකක් නෙමෙයි. බාහිර ගියක් අත්හරින එකක් නෙමෙයි. මේ තියෙන හිතින් අත්හරින එකක්. සිතින් මිදලා යනවා සේරම. ඒකයි සිතින් මිදෙන මග, දුකින් මිදෙන මග, නිවන් දකින මග නිස්සරණ මගයි කියලා කිව්වේ. දකින්න ඇස්සත්තෝම දකිත්වා කියන වගේ මේ ධර්මය හරිම නිර්මලව ඔබට දකින්න ලැබෙනවා. ප්‍රායෝගිකව ඔබ එදිනෙදා වැඩ කරනකොට ඔබට දකින්න ලැබෙනවා. ඉතින් අර අපි මුලින් අර පෙන්වුවේ ඔබට ආනාපාන බාය සූත්‍රය තුල විමෝචන චිත්තං කියන තැන හුස්ම නොදැනෙන තැන හුස්ම ඇත්තටම පනවන්නේ. ඒතර පැනවෙන්නේ නැහැ කොහාටවත්.
අනෙතන ශුන්‍යතාවයේ දකිනවා අනිමිත්ත ශුන්‍යත අප්‍රණිත චේතෝ විමුක්තිය හමු වෙන තැන ක්‍රියාසිත හමු වෙන තැන. හැම එක හතර ඉරියව්වෙම සිද්ධ වෙනවා. ඔබ දැන් කෑම කනවා. අපි හිතමු ඔබ කෑම කනකොට දැන් ඔබේ රස අයිති බාහිරින් එන එකටද? අපි හිතමු ඔබ කේක් කෑල්ලක් කනවා. දැන් මේ රස තියෙන කේක් කෑල්ලේද? ඔබේ දිවේද? දිව නැත්තම් රසක් තියනවද? දිව නැත්තම් රසක් නැහැ. එතකොට කේක් කෑල්ලේද රස තියෙන්නේ? දැන් කේක් කෑල්ලේ තියනවා නම් ඉතින් කේක් කෑල්ලේ රස තියෙන්න ඕනේ. එහෙනම් ඔබේ දිව නැත්තම් රස තියෙන්නේ. මේකේ පණවන්න බෑ. ඔය කේක් කෑල්ලේ නෙමෙයි රස තියෙන්නේ. ඔබේ ප්‍රසාදේ. මේකේ තිත්තද රසද කියන එක තීරණය කරන්නේ කෙනාගේ ප්‍රසාද අනුවයි. ඒක ඊගාව දේ තමයි මේක සිතුවිල්ලක් මෙතන චේතනාවක් තියෙනවා. ඔබ හිතනවා දැන් මිරිස් රසයිද? කවුද කියන්නේ මිරිස් රසයි කියලා? දැන් ලුණු රසයිද? කවුද කියන්නේ ලුණු රසයි කියලා? ඔබ බලන්න පුංචි දරුවෙක් ඉපදුනාම මේ පුංචි දරුවා කක්කත් කනවා. චූකොඩේ ඉන්නවා. මේ දරුවා කක්ක කනවා නම් රස නම් එයා රස දැනෙනවා නම් ඒ දිවමනේ තියෙන්නේ. එහෙනම් එයාට තේරෙන්නේ නැහැ මේ කක්ක මේක දැන් එයාට එම දැනෙන්නේ නැහැ. ඇයි මෙතන ලොකු ධර්මයක් තියෙනවා. සම්මුති ප්‍රඥාප්ති විසින් ඔබට පුරුදු කරලා තියෙනවා මේක රසයි මේක තිත්තයි කියලා. ඒකයි ස්කන්ධානම් පාතිභාව ආයතනම් පටිලාභෝ අයං උච්චේ ජාති වෙන්නේ. ස්කන්ධය නිසායි ආයතන හැදෙන්නේ. අර පුංචි දරුවා මුකුත් දන්නේ නැහැ. පුංචි දරුවා ඒකනේ කක්කත් කන්නේ. එතකොට පුංචි දරුවාට මේක ටිකක් යනකොට පුංචි දරුවාට බාහිරින් මේක දෙනවා. එකතු වෙනවා. පුංචි දරුවා දැනගන්නේ නැත්තම් මේක කවදාවත්. දැන් පුංචි දරුවා අම්මා කියලා දන්නෙත් නැහනේ. දැන් පුංචි දරුවාට බාහිරින් කියනවානේ මේ අම්මා කියලා. ඒතර හැඩතල එනකොට කියනවා. ඒතකොට පුංචි දරුවාට ඒක රතු පාට කියලා පුංචි දරුවා දන්නේ නැහනේ. බාහිරින් කිව්වේ නැත්තම් කවදාවත් දන්නේ නැහනේ. එයාට නමුත් මේ පාට වෙනස ඔක්කොම දැනෙනවා. නමුත් එයාව දන්නේ නැහැ. අන්න දැනගත්ත දවසට එයාට ඒකට ආසාවක් ඇලෙන ගැටෙන එකක් සිද්ධ වෙනවා. අන්න රාග දේශ මොහ සිත් උපදින තැන කෙලෙස් හට ගන්නවා. අන්න කර්මය රැස් වෙනවා. වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර රැස් වෙන්න ඒ කර්මය රැස් වෙන්න මේ දැන ගැනීම කියන අවිද්‍යාපච්චය සංඛාරා ඒ අවිද්‍යාව කියන්නේ නොදන්නකම. නමුත් මේ දැන ගැනීම සම්මුති ප්‍රඥාප්තිය එන එකයි සංඥාව සිද්ධ වෙන්නේ. ඒකයි බාහිරින් සිද්ධ වෙන්නේ. ඉතින් මේක ටිකක් ගැඹුරු පරයයක් ඒ පැත්තට යනවා නම් දැන් මෙතනදී අපි දකින්න ඕනේ විශේෂයෙන්ම තැන තමයි විමෝචන චිත්තං කියන තැනේදී මාර්ගයේ මධ්‍යම ප්‍රතිපදාව උපදින තැනේදී මාර්ගයේ උපදින තැනේදී මේ අනිච්චානුපස්සී විහෙරති විරාගානුපස්සී විහෙරති නිරෝධානුපස්සී විහෙරති පටිනිස්සග්ගානුපස්සී විහෙරති කියන තැන. නිබ්බිදාන්ති විරාගාන්ති නිරෝධාන්ති පටිනිස්සග්ගානුපස්සී. ඉතින් මේකේ ආනාපාන සූත්‍රය තුළ ඔබට දකින්න ලැබෙනවා අනිච්චානුපස්සී අස්ස සිස්සාම සික්කති අනිච්චානුපස්සී පස්ස සිස්සාම සික්කති විරාගානුපස්සී අස්ස සිස්සාම සික්කති විරාගානුපස්සී. ඒකට හේතුවක් තියෙනවා. දැන් දැන් මේ නිමිත්ත එයාට සත්‍ය දකිනකොට එයා ඒ නිමිත්තේ මිදිලා අනිමිත්ත සමාධියක් උපදින්නේ. එතකොට එයාට දැන් බාහිර ඇත්ත වෙන්නෙත් නැහැනේ. දර හුස්ම නොදැනෙන තැනනේ මේ තියෙන්නේ. සිත ඇත්ත වෙන්නෙත් නැහැනේ. හැබැයි ධර්මයේ දකිනවා. එතන මේ හිත පැනවෙන්නේ නැහැ කොහෙටවත්. අන්න ඒ කෙනාට තමයි ඒ දැන් එයාට එනේන හැම නිමිත්තක්ම එයාට කර්ම රැස් වෙන්නේ ක්‍රියාසිතක් තියෙනවා. මොකද එතන බාහිර දේවල් වලට ප්‍රඥාප්ති සම්මුති වලින් විඳවන්නේ නැහැ. තමන්ගේ කරගන්නේ තමන් කියලා කෙනෙක් හම්බ වෙන්නෙත් නැහැ. එතන සිද්ධිය දකිනවා. අන්න ඒ කෙනා මිදි යනවා. අන්න ඒ කෙනාගේ කෙලෙස් ඡේ වීගෙන යනවා. ඒකයි මෙතන විරාගාන්ති කියන්නේ. ඒ මෙතන අනිච්චානුපස්සී කියලා කියන්නේ. ඒකයි මෙතන විරාගානුපස්සී නිරෝධයට යනවා කියන්නේ. අර මම ආත්මීය හැඟීම දිය වෙලා යනවා. රාගේ දිය වෙලා විරාගයට යනවා.
එතකොට විතරාගී, විතදේශී, විත මෝහී ස්වභාවයට එනවා. ඒ තුල සීනාස්වර රහතන් වහන්සේ බිහි වෙන්නේ. ඒක ආසවක්ඛ්‍යා ඥානෙ. ආශ්‍රව කෙලෙස් ඡය වෙන ඥානෙ. ඥාන කියන්නේ විඥානෙ නෙමෙයි. සිතට දැනෙන්නේ නැහැ. මේ හිතලා කරන්න පුළුවන් දෙයක් නැහැ. මේ මාර්ගයේ ඉපදුනාට පස්සේ හිතලා කරන්න පුළුවන් දෙයක් නැහැ. ඕගතරණ සූත්‍රයේ පෙන්වන තැනට එනවා. ඕගතරණ සූත්‍රයේ බුදුන් වහන්සේ පෙන්නනවා මහණෙනි හදපු පාරු නැහැ. තමන් විසින් පාරුව හදා ගන්න ඕනි. ඒ කියන්නේ මේ මෙතන මේ සතර හතිපට්ඨානේ අපි හදා ගන්න ඕනි. අපි දකින්න ඕනි අපේ එන අරමුණු සිත. අපේ සිතේ සත්‍ය දකින්න ඕනි. අපේ සිතේ මිදෙනවා. ඒකට කියන්නේ පාරුව හදා ගන්නවා කියලා. අන්නේ කෙනාගේ මිදෙන ගමන එනවා. අන්න පාරුව ගඟේ යනවා. දැන් පාරුව එක තැන තිබ්බත් ගිලෙනවා කියනවා. හැබැයි මේක පදින්න ගියත් ගිලෙනවා කියනවා. ඒ කියන්නේ උත්සාහ කළත් බෑ, උත්සාහ නොකරත් බෑ. අන්න එතන තමයි විමෝචයන් චිත්තං කියන තැනින් පස්සේ එනේන සිතේ සත්‍ය දකින්නවා පමණයි. සිතට කරන්න පුළුවන් දෙයක් නැහැ. රාග දේශ මොහය වෙන්නේ ඒකේනා ඒ දක්වා පුරුදු කරපු ඒ ධර්මයේ තුල ප්‍රතිපදාව අනුව ඉතුරු ටික යන්නේ. කෙනා කරන දෙයක් නෙමෙයි. මේ ස්වභාවික නිර්ණායකයක් එක්කලා ආශ්‍රෝෂය වෙනවා. ඒ පටිනිස්සා ගන්න පස්සනාව කියන්නේ ආට ඥානෙට හසු වෙනවා. මට දැන් එහෙම හැඟීමක් නැති බව. අන්න එතන රහත් භාවය. ඒ දක්වා රහත් වෙලා නැහැ කවුරු. ශුන්‍යතාවය කියන්නේ නිවන නෙමෙයි කිව්ව එකයි. තාම ගැඹුරු පරයයක් එතන තියෙනවා. ඔබ සමහරට ධර්මයේ කියලා දකින්න සමහරට තාමත් අර මොන්ඩිසෝරි ළමයි වගේ ලාමකම හරිය. ඔබට තාම දර්ශන අවබෝධෙත් නැහැ. ඔබ තාම බෞද්ධෙක් වෙලත් නැහැ. ඔබ තාම බාහිර ඇත්ත වෙලා මිත්‍යා දෘෂ්ටියේ ඉන්නවා. ඔබ හිතනවා බාහිර බඩු මුට්ටු වලින් සැප දුක් වෙනවා කියලා. ඔය මොන්ඩිසෝරි ළමයි වගේ. මේ ධර්ම මාර්ගය තුල ලාභාංශම තැනක්. ඇයි මිත්‍යා දෘෂ්ටිය භූමියේ? මිත්‍යා දෘෂ්ටිය හරි භයානකයි. කොයි මොහොතේ හෝ දුගතියට වැටෙනවා. ඒක හරිම භයානක තැනක්. සම්මා දිට්ඨියටවත් ඔබ ප්‍රවේශ වෙන්න ඕනි. එහෙනම් ඔබ බාහිර ඇත්ත කරගෙන බෑ. ඔබ දකින්න ඕනි අන්ත දෙකක්. බුද්ධ දර්ශනය දන්නේ නැතුව බෞද්ධයෙක් වෙන්නේ නැහැ කවුරු. ඔබට සැබෑ බෞද්ධයෙක් වෙන්න ඕන නම් ඔබ බුදුන් වහන්සේ පෙන්නන මඟ දකින්න. පුබ්බේ අනුසුතේසු ධම්මේසු මහණෙනි මම පෙර නොඇසූ විරු දහමක් ඔබට දේශනා කරමි කියලා ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරනවා. ඒක තුල තියෙන්නේ බුද්ධ දර්ශනේ. අන්නේ දර්ශනේ දන්න කෙනාට පමණයි කරන්න දෙයක් බුදුන් වහන්සේ පනවන්නේ. ඒ තාක් ඔහු දර්ශනයම දැනගන්න වෙනවා. ඔබ බණ අහන්න වෙනවා. ඔබට ධර්මය සොයන්න වෙනවා. සැබෑ බෞද්ධයෙක් වෙන්න ඔබ උත්සාහ කරන්න වෙනවා. බාහිර දෙයක් නැති වුණොත් අන්න ඔබ බෞද්ධයෙක් වෙනවා. භවයක් නැති වෙන්නේ බාහිර දෙයක් නැති වුණොත් පමණයි. බාහිර දෙයක් තියෙන තාක් ඔබ බෞද්ධයෙක් නෙමෙයි. සත්තුන්ටත් බාහිර දෙයක් තියෙනවා. හැම ආගමකම බාහිර දෙයක් අල්ලලා ඒ පින් කරගන්නේ දිව්‍ය ලෝකයට යන්නේ ස්වර්ගයට යන්නේ. නමුත් බුදුන් වහන්සේ අන්ත දෙකක් පෙන්නනවා බාහිර දෙයක් කියලා ගන්නෑ. අන්තෝ ජටා බහි ජටා කියලා දෙයක් තන් දෙකක් නාමයයි රූපයයි බාහිරයි හිතයි. අන්ත දෙකක් පෙන්නලා මධ්‍යම ප්‍රතිපදාවක් දේශනා කරනවා. අන්න පටිච්ච සමුප්පාදේ ඉමස්මින් සති ඉදං හොති. මෙය ඇති හල්ලි මෙය වේ. ඒ කියන්නේ සිතේ දෙයක් හටගත්තොත් ඒක බාහිරට දාලා ගැට ගන්නනේ. අන්ත දෙක පෙන්නනවා. අන්න බාහිරින් මිදෙනවා. අන්න බෞද්ධයෙක් වෙනවා. සැබෑ බෞද්ධයෙක් වෙන්න උත්සාහ කරන්න. එහෙම වුණොත් ඔබ කිසි දවසක සතර අපායට වැටෙන්නේ නැහැ. නියත සම්බෝධි පරායන වෙනවා. අනේ වෙනි කෙනෙක් පින් කරත් දාන දුන්නත් සුගතියට යනවා. ඒ කෙනාට අතරම ඒ කෙනා දන්නවම දැන් මේ හිතේ තමන්ගේම හිතට තමයි හැමදේම සිද්ධ වෙන්නේ. එතකොට ඒ කෙනා කොහොමවත් පින්දාම් කරනවා. ඒ කෙනා දාන දෙනවා. සත්‍ය ධර්මයෙන් දකින්න ඕනි. ඔබ නිවන් දකින්නවා නියතයි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.